වස්සාන ධර්ම දේශනා අපිට ලෝකෙ හදන්න බෑ, ලෝකෙ වෙනස් කරන්නත් බෑ. ලෝකේ අපිට පේනවා බුදුහාඳුරු බුදු ඇසින් දැක්ක චක්‍රවර්ති සීහනාද සූත්‍රය දිහා ගත්තාම අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිත්‍යා දෘෂ්ටිය වේගෙන් ලෝකෙ බලවත් වෙලා මිනිස්සු ආයුෂේ පිරිහෙනවා, ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා, විපත් වැඩි වෙනවා. ලෝකෙ මිනිස්සු විනාශේ කරා යන යුගයක්. මේ මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට මෘග සංඥා පහළ වෙලා මෘග වරසා වැහැලා අන්තක්කල්ප විනාශයක් වෙනවා. ඒ පැත්තට මේ ලෝකයන්. හැබැයි අපිට ලෝකයේ වෙනස් කරන්න බැරි වුණාට අපිට තාම සිහිය නුවණ වීරිය යොදවලා අපේ ජීවිතේ ධර්මයේ තුලින් රැකගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මානුකූලව ඔබේ ජීවිතේ ධර්මයේ තුල පිහිටලා ආරක්ෂා කරගෙන ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දිනියේ පදිංචි දැනට ඊශ්‍රායලයේ සේවයේ නියුතු මල්ලිකා හෙට්ටිආරච්චි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දිනියේ විසූ මීට වසරකට පෙර පරලෝ සැපත් නිමල් චන්ද්‍රසිරි මහතාට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද හුඳුවක් පුන් පොහෝ දවස, වසරේ අවසාන පුන් පොහෝ දවස, විශේෂයෙන්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ සංඝමිත්තා රහත් භික්ෂුණිය සමග මේ ලංකා භූමියට වඩමවා අනුරාධපුර මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කරපු පුන් පොහෝ දවස. ඒ වගේමයි ශ්‍රී ලංකා භූමිය තුළ කාන්තාවන්ට පැවිද්ද උපසම්පදාව මේ භික්ෂුණීන්ට ලැබිච්ච පුන් පොහෝ දවස. ඒ වගේමයි සිරිපා සමය ආරම්භ වෙන්නේ අදවන් පුන් පොහෝ දවසකින්. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු වෙලාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සිරිපා කඳු මුදුනේ උන්වහන්සේගේ දහසක් නිම් වලවලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලක්ෂණ වලින් යුක්ත ඒ සිරිපා සටහන තැබුවේ අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් නොමැකී පවතීවා මේ උතුම් බුද්ධ අධිෂ්ඨානය මතයි. එනිසා පින්වතුනි, සුමන සමන් දෙවියන්ගේ ආරාධනය උසම කඳු මුදුනේ සමන්තකෝට පර්වත මුදුනේ මේ තබපු සිරිපා සටහන අවුරුද්ද මාස ගණනාවක් අවාරි කියලා මිනිස්සු වන්දනා කරේ නැති වුණාට දෙව් බඹුන් ඒ භූමිය හැමදාම වැඳුම් පිදුම් කරමින් පුද පූජා පවත්වන භූමියක්. ඉතින් වසරේ මාස කීපයක් මිනිස්යන් වන අපිට ඔබට අපි කාටත් වාසනාව ලැබෙනවා මේ සිරිපා කරුණා කරලා ඒ උතුම් සිරිපා සටහන ඒ බුදුගුණ සිහිපත් කරගෙන වන්දනා කළ පින් රැස් කරගන්න. ඉතින් මේ කාරණා සියල්ල යෙදිච්ච අද වගේ පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ මේ පුන් පොහෝ දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ
ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දෙනියේ පදිංචි දැනට ඊශ්‍රායිලයේ සේවයේ නියුතු මල්ලිකා හෙට්ටිආරච්චි මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධානම අරමුණ බවට පත්වෙන්නේ ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දෙනියේ විසූ මීට වසරකට පෙර 2020 ජනවාරි පළමුවෙනිදා පරලෝ සැපත් නිමල් චන්ද්‍රසිරි මහත්මාට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණක්. මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ දැනට ඊශ්‍රායිලයේ සේවයේ නියුතු මල්ලිකා හෙට්ටිආරච්චි මහත්මිය විසින්. පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී මහා බුද්ධ අධිෂ්ඨාන 5ක් සිදු කරනවා. ඒ බුද්ධ අධිෂ්ඨාන 5ම අපේ ලංකා භූමිය හා සම්බන්ධ බුද්ධ අධිෂ්ඨාන 5ක්. ඒ බුද්ධ අධිෂ්ඨාන 5න් පළවෙනි අධිෂ්ඨානයේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ලෝකෙ බොහෝ රටවලට ධර්මයේ ව්‍යාප්ත කිරීම පිණිස ධර්ම ප්‍රචාරක පිරිස් ලෝකෙ පිටත් කරලා යවෙන. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ලංකාවට වැඩම කළ ලංකා භූමියේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන. ඊට පස්සේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්න නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකා භූමියට වඩම්මලා පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ ශාඛා පිහිටි ඒ මහමෙවුනා පුණ්‍ය භූමියේ රෝපණය කළ යුතුයි. මෙන්න මේ කටයුත්තේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත ධර්මාශෝක රජතුමා එදා ඒ වෙනකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේව දැනුවත් කරලා රන් කටාරමක් සකස් කරලා. රන් කටාරමක් කියන්නේ පුංචි රත්තරන් වලින් හදපු පාත්‍රයක් නෙමෙයි. විශාල රත්තරන් පාත්‍රයක් සකස් කරෝලා පෙරහැරින් පිරිස එකතු කරගෙන මහා බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසනයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට පැමිණෙනවා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන මෙන්න මෙතනට තමයි උන්වහන්සේ අධිෂ්ඨාන යොමු කරන්න. එක අධිෂ්ඨානය. ඒ තමයි ධර්මාශෝක රජ්ජුරුවෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව දකිනකොට රජතුමාට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. අනේ මං කොහොමද මේ බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කරලා මේ රන් කටාරමේ පිහිටවන්නේ? කොහොමද මගේ අතින් මම මේ ශාඛාව වෙන් කරන්නේ? පිංගතුනි, දක්ෂිණ ශාඛාව කියන්නේ බෝ පැලයක් නෙමෙයි. බෝ ඇටයකින් හටගත්ත පුංචි බෝ පැලයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පස තිබිච්ච විශාලම ශාඛාව. ශාඛාව කියන්නේ බෝ අත්ත. එතකොට මේ බෝධි ශාඛාව වෙන් කරලා කටාරමේ පිහිටවන්නේ කොහොමද කියලා රජතුමාට තැති ගැනීමක් ඇති වෙනවා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා. අන්න එතනදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බුද්ධ අධිෂ්ඨාන උන්වහන්සේ 이르දියෙන් දකිනවා. දැකලා කියනවා, රජතුමනි, ඒ කටයුත්ත අපි කළ යුතු දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ මහා අධිෂ්ඨාන 5ක් සිදු කරලා තියෙනවා. එයින් පළවෙනි අධිෂ්ඨානයේ මේ බෝධි ශාඛාව රන් කටාරමේ පිහිටීම හා සම්බන්ධයි. ඒ නිසා ඒ බුද්ධ අධිෂ්ඨානය යම්සේද ඒ පරිදිව සිදුවේවා කියලා රජතුමා බෝධීන් වහන්සේට වන්දනා කරලා ඒ බුද්ධ අධිෂ්ඨානය සිහි කරන්න කියව. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා සිදු කරපු පළවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි ධර්මාශෝක රජතුමා රන් කටාරමක් සකස් කරගෙන මහා බෝධීන් වහන්සේ අසලට පැමිණිලා බුද්ධගයා වජිරාසන මේ බෝධීන් වහන්සේට වන්දනා කරද්දි දක්ෂිණ ශාඛාව පමණක් පෙනී ඉඳලා අනික් ශාඛා නොපෙනී රජතුමාට ලංකා භූමියට වැඩම්මිය යුතු දක්ෂිණ ශාඛාව පමණක් පෙනේවා කියලා අධිෂ්ඨානයක් කරා. එතනදී රජතුමා රත්තරන් තුඩකින් ඒ ශාඛාව වෙන් වෙන තැන ලකුණු කරලා පළවෙනි බුද්ධ අධිෂ්ඨානය සිහි කරනවා සමගම ඒ බෝධියේ දක්ෂිණ ශාඛාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නගමින් රන් කටාරමේ පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය.
එහෙම නම් පිංහතුනේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටියේ. බුද්ධ අධිෂ්ඨානය මතයි. කවුරුත් කපල රෝපණය කරලා මේ පෝර පස් දාලා හදලා එහෙම මේ වැඩැම්මුව නෙමේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචිකයේදී අනාගතයේ දිහා බලල කරපු බුද්ධ අධිෂ්ඨානය මත මහා පෙළහර පාමින් දක්ෂිණ සාකාව තමන් විසිම්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටිය. මේ ප්‍රාතිහාරි දකින රජතුමාට පුදුමාකාර සතුටක් ඇතිවෙලා මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. පිංහතුනි දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි ඒ දක්ෂිණ සාකා බෝධිය රන් කටාරමේ පිහිටනවා සමගම ඒ බෝධීන් වහන්සේගේ බෝ පත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියල අධිෂ්ඨානයක් කර. ඒ බෝධීන් වහන්සේගේ බෝ පට්‍ර අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදුනා කියෙන්. ඒ බුද්ධ අධිෂ්ඨානය මතයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් තමයි බුද්ධත්වයට පත්වෙලා 4 වෙනි සතියේ. රුවන්ගේ මත වැඩ සිටිමින් ධර්මී පරම ගාම්බීරම කොටස් අභිධර්මයේ පට්ඨාන ප්‍රකරණ කොටස මෙනෙහි කරද්දි. උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්වෙලා බුදු සිරුරෙන් සවනක් ගඩ බුද්ධ රශ්මි දහරා විහිදුනා කියල සඳහන් වෙනවා. ඒ තමයි බුදු වෙලා මුලින්ම සති 4කට පසු රුවන්ගේ තුළ වැඩ සිටිමින් අභිධර්මය මෙනෙහි කරද්දි බුද්ධ රශ්මි දහරා විහිදෙන්න්න පටන්ගත්තේ. බුදු කෙනෙක්ගේ බුදු සිරුරෙන් තමයි බුදු රැස් විහිදුනේ. බුද්ධ රශ්මි ඒ ආලෝක දහරා විහිදෙන්. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටියට පස්සේ. ඒ බෝ පට්‍රාතරිනු සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන්න්න පටන්ගත්ත. ඒ තමයි දෙවනි බුද්ධ අධිෂ්ඨානය. ඊළඟ තුන්ගනි බුද්ධ අධිෂ්ඨානයත් මේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව හා සම්බන්ධයි. පිංහතුනි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව මේ රන් කටාරමේ පිහිටියට පස්සේ. රන් කටාරම එහෙමම ඉබේම අහසට පැනනැක්ක. ටික අහසට පැරනැඟලා අහසේ වලා ගැබ අතර. අහසි පේනවා වලාකුළු අතර අහසි පේනවා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ. අහසේ වැඩ සිටිය සතියක්. දස දහසක් ලෝක දහතුවල දෙව් බමුන්ගේ පුද පූජා ලබමින් දක්ෂිණ සාකාව සතියක් අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඒ සතිය පුරාම රජතුමා පුදුම සතු මේ පෙළහර දකිනකොට කවුද සතුටකට ප්‍රබෝධයකට පත් නොවෙන්නේ. ධර්මාසෝක රජතුමා කීප වතාවක් තමන් එක්සේ සත් කරපු දඹදිව් රාජ්‍ය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේට පූජා කරමින් සාධකාරදිදී. ඒ දින 7 මේ භූමියේ වැඩ සිටිමින් පුද පූජා පවත්වමින් ඒ පෙළහර බලාගෙන හිටිය. දින 7කට පසුව අර බෝධීන් වහන්සේ සහිත රන් කටාරම ටික පොළොවට වැඩම කරා. ඊට පස්සෙ පිළිගෙන බොහොම ලස්සන්ට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරේ. වඩම්මගෙනවා ගංගානං ගඟයිනේ සකස් කරලා තිබුණ රජතුමාගේ අවසරින් බොහෝම ලස්සන විශාල නැවක්. මේ නැවේ මණ්ඩපයක් හදලා තිබුණ මේ මණ්ඩපේ මත නැවේ බෝධීන් වහන්සේ සහිත මේ පාත්‍රයේ තැන්පත් කරා. එතකොට සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා අරිට්ට අමාත්‍යවරය මේ පිරිස නැවට නංවල නැව ගඟදිගේ එනවා මුහුද දක්වා. රජතුමා ඇතුළු රාජකය පිරිස මේ පිරිසත් එක්කම ගං යවුර දිගේම මීට සමාන්තරව මුහුදට වැටෙන තැන දක්වා මාව කියන. එහෙම ඇවිල්ලා නැව මුහුදට සේන්දුවෙන තැනදි ආයමත් අර බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම අරගෙන ගොඩබිම මණ්ඩපයක තියලා නැවත වතාවක් මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරට. එහෙම පූජා කරලා ධර්මාශෝක රජතුමා කියනවා අරිට්ට අමාත්‍යවරයට ප්‍රිය අමාත්‍යවරය මම මේ දඹදිව් රාජ්‍යම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කීප වතාවක්ම පූජා කර. මගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තියෙන්. ඒ නිසා මේ උත්තම බෝධීන් වහන්සේ ලංකා භූමියයට වැඩැම්මුවට පස්සේ මා මිත්‍ර දේවානම් පේතිස්ස රජතුමාටත් කියන්න ලංකා භූමියත්
මේ උතුම් බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා මගේ ඉල්ලීමක් හැටියට කියන්න කිව. එහෙම කියලා බෝධීන් වහන්සේ නැව් මත ආයමත් තැම්පත් කරලා. බෝධිය සහිත මේ නැව පිටත් කරලා එවද්දි. නොපෙනී යනතෙක්ම රජතුමා කඳුළු වගුරෝමින් සාධකාරදිදී බලාගෙන හිටිය කියෙන. පිංහතුනි ඔය විදිහට තමයි එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මන්. ඒ වඩම්මගෙන එන අතරෙදී. මහා සාගරයේ තුළදී ඔබහල ඇති මහ මුහුද තමයි ඉන්න නාගලෝක නාගය. මහා සාගරයේ අපේ ඇස්වලට පේන ඔය මාලු පීනගෙන යන නොයෙක් සත්තු ඉන්නවා තමයි. හැබැයි මේ මහ මුහුද ඉන්නවා ඇසට නොපෙනෙන තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගහන්දරුව කියලා සත්ව කොටස්. එය අපේ පියවිය හැට පේන්නේ. බුදුරජාණන් වහන්සේ පහාරාධ කියන සූත්‍ර ඉතාම ලස්සනට පෙන්නනවා මහ මුහුද ඉන්නවා කියනවා යොදුන් 100 ගණන් විශාල අමනුස්යෝ. මේ බුදුහාමුදුරුව බුදු ඇසින් දැකලා දේශනා කරන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහර අමනුස්්‍යයන්ගේ ශරීර යොදුන් 100ක්. හිතන්න යොදුනක් යන සැතපුම් 16ක්. යොදුන් 100ක් තරම් විශාල අමනුස්්‍යය මුහුද ඉන්නවා කියන. සමහර අයගේ ශරීර යොදුන් 200ක් යොදුන් 300. යොදුන් 400 තරම් විශාල අයත් ඉන්නවා කිය. ඒ අය අතර තිමි තිමංගල තිමිරපින්ඩල නාග අනනාගයන්. අසුර අපායට අයිති අසුර අපායෝ බහල ඇති නිරය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය සතර අපායෙන් එක. එදකොට මේ අපායගත අසුරයොත් මහ මුහුදෙයි නමනුස්ස කොටසක්. ඒ වගේ මයි නාගලෝකයේ නාගලෝකගේ පහම මේ අපි දකින මේ පොළොව ඇවිදගෙන ඇදිලෑන උරගව මේ සරපයෝ නෙමේ. අපි දකින්නෙත් මේ නයි කියලා අපි දකින ඒ සරප කොටස නෙමෙයි නාග ලෝකය කියන්න. ඒක වෙනම ඒ අයට බොහොම ඉරදි තියෙනවා. ඒ අයට මිනිස් වෙස් මවාගන්න පුළුවන්. එක එක සුරූපයෙන් පෙනීන්න පුළුවන් විමාන මවාගන්න පුළුවන්. එතකොට මේ නාගලෝක නාගයන් හරි සද්ධාවන්තයි. හැබැයි මේ අයට නිවන් දකින්න බෑ නාගලෝක කියන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් ලෝකයක් නෙමේ. හැබැයි ඒ අය ධර්මාවබෝධයට කැමති. නිවන් දකින්න කැමති. ඒ නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරන. ඒ ලෝක නාගයන්ට නාගලෝක නිවන් දකින්න බැරි නිසා සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන පින් කරනවා. යම් තැනක ධාතුන් වහන්සේ අනාරක්ෂිත වනාද නාගයන්ට ගෙනියන්න පුළුවන් තැනකනම් නාගයන් නාගලෝකට අරගෙන ගිහිලා ඒ ධාතුන් වහන්සේලට වැදුම් පිදුම් කරන. ඔබ දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ ද්‍රෝණ පමුණ පාදයෙන් සඟවගත් දළදා වහන්සේ නාගයන් දැකල පොළොව ඇතුළෙම ඇදගෙන අරගෙන කියා. ජයසේන නාරජු නාගලෝකයේ ධාතු මන්දිරයක් හදලා ඒ දළදා වහන්සේ බොහෝ කාලයක් නාගලෝක වැදුම් පිදුම් ලැබූ. අවසානයේ නාගලෝක වැඩ සිටිය දළදා වහන්සේ තමයි ලංකාවට වඩම්මල පොළොන් නරුවේ සෝමාවතී චෛත්‍ය තුළ තැන්පත් කළ සෝමාවතී මහා සෑ ඉදි කරන්න. ඊළඟට රුවන්වැලි මහා සෑයි තැන්පත් වෙච්ච ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා. රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය. ඔවුන් ගංගාවක් අයිනේ බොහොම ලස්සන චෛත්‍යයක් හදලා වැඳුම් පිදුම් කරගෙන හිටිය. විශාල ගංවතුරක් එක්ක ගංයවරත් එක්ක මර චෛත්‍යය කඩාගෙන වැටුණ ගඟට. කරඩුව ගගේ පාවෙලාගිය ගගේ ගිලුන්නේ. ගගේ පාවෙලා මහා සාගරයට යන. සාගරයේ මත කරඩුව ජලයේ ගෑවි නොගෑවී සාගරයේ මත වැඩ සිටිය. නාගලෝක නාගයන් දැකලා අඳුනගත්ත මේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා. අනේ අපේ වාසනාව අපිට පින් කරගන්න. නාගියෝ සාධකාරදිදී කරනුව නාගලෝකට අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවාගෙන. බොහෝ කාලයක් නාගලෝකයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයට වන්දනා කරා. ඔබ දන්නවා ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑ ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන වෙලාවේ. මහරහතන් වහන්සේලාගේ ඉල්ලීමක් කරා ස්වාමිනී මහා සෑය කටයුතු අවසානයි. සෑයි ගර්භය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න හෙට දවසේ සියල්ල සූදානන් කරලා අවසානයි. ඔබහන්සේලා ධාතුන් වහන්සේලා වඩම්මල දෙන්න.
මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කළ ඉරදියෙන් බලද්දි දැක්කා බුද්ධ අධිෂ්ඨානය මත මහා සෑය තැන්පත්වනේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් කොහෙද වැඩ සිටින්. නාගලෝකෙ නාගයන් වැඳුම් පිදුම් කරනවා නාලොව. බුද්ධ අධිෂ්ඨානය තියෙන්නේ ධාතුන් වහන්සේලා මහා සෑයි රුවන්වැලි මහා සෑයි තැන්පත්තේ. ඒ පිණිසම නාගලෝකයට ගිහිල්ල මේ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මහා සෑයි තැන්පත් කරන්න පෙරුම්පුරාගෙනන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙනකොට සාමනීරු ස්වාමීන් වහන්සේ නමක් හැටියට වැඩ හිටිය අවුරුදු 16යි. සෝනුත්තර කෙන සාමනීරයන් වහන්සේ උන්වහන්සේට පැවරුව. උන්වහන්සේ නාලුවට ගිහිල්ලා පෙළහර පාලමේ ධාතු කරඩු අරගෙන ඇවිල්ල මහා සෑය තැන්පත් කර. රුවන්වැලි මහා සෑය අද වැඩ සිටින ධාතුන් වහන්සේලාත් නාගලෝකින් තමයි අරගෙනාවේ. එනම් අපිට පේනවා මේ නාගලෝකය ගැන නාගය බොහොම සද්ධාවන්ත ධාතුන් වහන්සේලාට පූජනීය බුදුහාන්දුරු වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න හරි කැමති. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මුහුදෙන් වඩිනකු මුහුදෙන් නැවේ වඩම්මගෙන එනකොට මහා සාගරයේදි නාගයෝ කල්පනා කරා දැන් බෝධීන් වහන්සේ වැඩඉන්නේ අපේ සීමාව තුළ සාගර සීමාව තමයි තියෙන්. අපිට පුළුවන් කොහොමහරි බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකට අරගෙන ගිහිල වැඳුම් පිදුම් කරලා පින් කරගන්න. එහෙම කල්පනා කරපු නාගයෝ බෝධීන් වහන්සේ පැහැරගන්න මහා සාගරයෙන් මතු වෙලා බෝධිය පැහැරගන්න උත්සාහ කරා කියෙන්. හැබැයි ඒ වෙලාවේ සංගමිත්තාව කියන්නේ බොහොම ඉරදි බල සම්පන්න කෙනෙ. මේ සංගමිත්තා රහත් භික්‍ෂුණිය ඉරදි මේ පෙළහර පාලා ගුරුළුවෙස් මවාගෙන පෙළහර පෑවක් කියෙන්. නාගයන් ගුරුලන්ට දමනය වෙන. නාගයන්ව දමනය කරා. අවසානි නාගයෝ දැම් බලෙන් පැහැරගන්න හදපු බෝධිය බැරි වුණ ඊට පස්සෙ පෙනීදලා කියනවා බැගෑ පත්ව ඉල්ලීමක් කරන්නේ අපිට සමාවෙන්. අපිට අනුකම්පා කරන්න. අපි පොරොන්දු පරිදිම ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නම්. අපිට සතියක් නාගලෝකෙට අරගෙන ගිහිල්ලා. මේ බෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා. නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා. මේ නැවේ අපි ගෙනහල්ල තැන්පත් කරන්න අපිට අවසර දෙන්න. ඉර්දිමය හැකියාවන් නැති සංගමිතා රහත් භික්‍ෂුණිය දැක්කන්න මේ බෝධියට අනතුරක් වෙන්න. පොරොන්දු පරිදි මොවුන් එක ඉෂ්ට කරනවා. ඒ නිසා නාගයන්ට සතියක් නාලොවට අරගෙන ගිහිල බෝධීන් වහන්සේට පුද පූජා පවත්තන්න අවසර දෙනවා. ඒ නිසා තමයි අදත් අපි බෝධීන් වහන්සේ වන්දනා කරනකොට කියන්නේ සතියක් නාලොව පුදලද බෝධිය කියලා. නාගලෝකෙ නාගයන් සතියක් නාලොවට වඩම්මලා වැඳුම් පිදුම් කරලා පුද පූජා පවත්තලා නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා තමයි ආපහුගෙන් හල නැවේ තැන්පත් කරේ. මේ නැව එදාට පසුවදා තමයි දඹකොළ පටුනට නැව සේන්දුවෙන්. එතකොට මේ නැව මෙතනට එනකොට මෙහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දේවානම් පිතිස රජ්ජුරෝ රාජකය පිරිස විශාල පිරිසක් මෙතැන්ට ගිහිල්ලා හිටිය බෝධීන් වහන්සේ පිළිගන්න. නැව ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා බෝධීන් වහන්සේ හිසෙන් පිළිගත්තකින්. පිරිසත් එක්ක පිළි අරගෙන සාධකාරදිදී බෝධීන් වහන්සේ සහිත මේ රන් කටාරම රථයක බොහොම ලස්සන්ට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරින් වඩම්මගෙනා. ඒන මගතොටේ කීප තැනකම පුද සත්කාර කරමින් පුද පූජා කරමින් පූජාවන් පවත්තමින් බෝධීන් වහන්සේ වඩම්මගෙන ආවා අනුරාධපුර මහමේ වුණා වයනට. පිංහතුනි මේ අනුරාධපුර මහමේ වුණා භූමිය මේ මහා කල්පේ පහළ වෙච්ච සිව් බුදුරජාණන් වහන්සේලාගෙම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේලා රෝපණය වෙච්ච භූමිය. අපි ඉතිහාස පොත්වල ඉතිහාසේ බොහෝ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මහරි බෝධයේ දක්ෂිණ සාකාව මහමෙවුනා උයනේ. අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැනම රෝපණය වෙලා ඒ ශාසනී පැවති කාලෙ මිනිස්සු වන්දනාමාන කරලා ඒ බෝධි ආශිර්වාද ලබලා තියෙනවා. ඒ වගේ මයි කෝනාගමන බුදුහාන්දුරුව පහළ වෙච්ච මේ මහා බඩ්ඩ කල්පේ දෙවනියට පහළ වුණේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ කාලේ බුදුවෙච්ච දිඹුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාවත් ඒ විදිහටම මහමේ වුණා වයනේ රෝපණය වෙලා තියෙනවා එතනම. ඒ කාලෙ මිනිස්සු ඒ බෝධියට වැඳුම් පිදුම් කළ පින් කරගෙන තියෙනවා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුගබෝධියේ දක්ෂිණ සාකාවත් ඔය විදිහටම මහමය වුණා වයනේ අද ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙච්ච තැන රෝපණය කළ වැඳුම් පිදුම් කළ මිනිස්සු පින් කරගත්ත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාවත් ඒ භූමියම රෝපණය වුණා. එතනට තමයි දැන් පෙරහැරෙන් වඩම්මගෙනෙන් මේව මහා ආශ්චර්යමත් දේවල්. ඔය භූමියම පෙර බුද්ධ ශාසනවලත් ඒ බුද්ධ ශාසන වෙනුවෙන් පූජා වෙච්ච භූමියක් මහමෙවුනා භූමිය. පිංහතුනී පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා මිහිදු මහරහතන් වහන්සේ රජතුමා අහනවා ස්වාමීනී කොතනද මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්න. ඒ වෙලාවේ කියනවා රජතුමනී අපි සියලු දෙනා මේ බෝධීන් වහන්සේ සහිත රන් කටාරමට බුද්ධ අධිෂ්ඨානයක් යම් තැනක ඇද්ද. පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා මේ භූමියේ පිහිටි යම් තැනක් ඇද්ද. එතනම පිහිටාවා කියලා අපි අධිෂ්ඨාන කළ වන්දනා කරමු. ඒ වෙලාවේ බෝධීන් වහන්සේ සහිතරන් කටාරම අහසට පැනනැක්ග කියල. එදා හවස්වරුව වෙනකම බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිය මහමෙවුනා උයනට ඉහළ අහසේ. මේ සියලු දෙනා සාධකාරදමින් පුද පූජා පවත්වති දෙව් බමුන්ගේ පවා සාධකාර පුද පූජා වන්දනා මැද බෝධීන් වහන්සේ නියමිත මොහොතේ පුන් පොහෝ දවසේ එදා අනුරාධපුර මහමය වුණා උයනේ පෙර බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි තැනම පිහිටිය. බෝධීන් වහන්සේ පිහිටනවා සමගම මුළු පොලෝම සෙලවිලාගිය ස්කාටවත් හානියක් විපතක් නොවී පොළොව සෙලවිලාගිය. දස දහසක් ලෝක දහතුවට ආලෝක විහිදුනාකින ආලෝක ධාරාවක් බිහිදිලාගිය මුළු පරිසරය පුරාම ආලෝක ඒව බුද්ධ අධිෂ්ඨානත් එක්ක සිද්ධ වෙන දේවල්. පිංහතුන ඒ බෝධීන් වහන්සේ ඔබ බලන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කරුණුත් එක්ක ඔබ නිකං බුද්ධියෙන් හිතල බලන්න. ඔබට මේ සමහර දේවල් කෙනෙක් හිට මේවා මේ සද්ධාවෙන් අපි විශ්වාසක අපි කොහොමද සමහර දේවල් තේරුම් ගන්න. මොකද ඒ පෙළහර දැන් ඒවා වෙලා ඉවරයි. ඒ නිසා දැන් ඔබ මෙහෙම හිතන් ඔබ බලන්න ඔබේ ගමේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ ඔබේ පන්සලේ ඔබේ ගමේ ඔබ දන්න තැනක බෝධි පූජාතියන වැඳුන්න පුදන පුද පූජාතියන තැන්වල බෝධීන් වහන්සේලා වැඩ ඉන්න ඇති. විශාල් බෝධීන් වහන්සේලා වැඩ ඇත්. ඒ බෝධීන් වහන්සේලාගේ ඉතිහාසෙ තොර තුරු ඒ පන්සලේ හාමුදුරුව එක්ක දන්න අයත් එක් ඔබ කතා කරල බලන් ඒ අයි කියයි ඔය බෝධීන් වහන්සේට දැන් අවුරුදු 80ක් වෙනවා. ඔය බෝධීන් වහන්සේ වඩම්මලා ඔය බෝධීන් වහන්සේ රෝපණය කළ දැන් අවුරුදු 60ක් විතරවෙන. අපේ තාත්තගේ කාලේ අපේ සීයල තමයි අනුරාධපුරින් වැඩැම්ම. එහිලං අපිට පේන විශාලම බෝධීන් වහන්සේ නමක් ගත්තත්. අවුරුදු 50 60 70 අවුරුදු 100 හමාර වෙනකොට. ඒ බෝධීන් වහන්සේ විශාල වෙලා අතු දිරලා ඒ බෝධි ශාකා කඩාගෙන වැටිලා බෝධි ශාකා පුවත් වෙලා සමහර බෝධීන් වහන්සේලා සමහරලාවට ඒ බෝධීන් වහන්සේලාගේ මුල්වලින් හටගත්ත දෙවනි තුන්ගනි පරම්පරාය බෝධීන් වහන්සේ නමක් එක්වාද වැඩයින් ඒ පැරණි බෝධීන් වහන්සේ දිරලා ගිහිල්ල. හැබැයි පිංහතුනේ බෝධීන් වහන්සේ විතරක් නෙමේ ඔබ ලංකාව ගංවල කැලෑවල්වල සිංහරාජ වෙන්න පුළුවන්. හැම තැනම ඇවිදල බලන්න අවුරුදු 2000ක 3000ක ගහක් හොයන්න කොහරි තියෙනවද කියලා අපිට හොයාගන්න නෑ. හැබැයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාය වයස පුංචි කාලයක් නෙමේ. අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාල අවුරුදු 2560 ගාන. බුදු වෙලා අවුරුදු 2600කටත් වැඩීද. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මවකුසින් බෝසත් පුතා පහළ වෙනකොටමයි වජිරාසනින් බෝ අංකුරේ පහළ වුණේ. ඔබහල ඇති සහජාත වස්තු කියලා. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් ලෝකයට බිහිවෙනකොටම. ඒ මොහොතේ තමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධී බෝ අංකුරේ පහළවෙන්. කන්ත කස්වයා යසෝදරාව චන්න ඇමතිය උන්වහන්සේ වෙනුවෙන් සතර මහා නිධානයක් පහළ වුණා කිය. ඒ සහජාත වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළවීම සිද්ධවෙන්. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන ඒ උතුම් මොහොතේමයි. එහෙමනම් අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරා ක්‍රියා කරලා එදා බුදුවෙන දවසේ අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනය ළඟට වඩිනකොට උන්වහන්සේක වයස අවුරුදු 35යි.
උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියට මේ වෙනකොට අවුරුදු 35යි. දසතතු විහිදිලා ගිය ඒ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව බුදුරජාණන් වහන්සේට බුදු වෙන සෙවණ දීපු ඒ උතුම් බෝධියේම දක්ෂිණ සාකාව බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්ති සුව විඳිමින් වැඩ සිටියේ බෝධි මූලයේමයි. ඊළඟට ඒ බෝධීන් වහන්සේ දෙස බුදු වෙලා සතියක් නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. අනිමිස ලෝචන පූජාව සිදු කර ඒ බෝධීන් වහන්සේටමයි. ඒ බුදු ඇසින් සතියක් පූජා ලබපු බුදු වෙලා සතියක් බෝධි මූලයේම විමුක්ති සුව විඳිමින් වැඩ සිටිය. දස බිම්බරක් මාරසේනා බෝධි මූලයේදී පරාජය කරපු. ඒ උතුම් බෝධීන් වහන්සේගේම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ තමයි අද අනුරාධපුර මහමෙවුනාව යෙන වැඩ සිටින්. ඒ නිසා පිංගතුනේ අද අපි බොහෝම වාසනාවන්ත පිරිසක් අපිට ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ලෝකයට මද බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකා භූමී වැඩ සිටිනවා. ඒ නිසා ඒ බෝධීන් වහන්සේ එදා රෝපණය කරන දවසෙත් හරිම ආශ්චර්යමත් දේවල් සිදුවන. මේ බෝධීන් වහන්සේ රෝපණය කරන දවසෙ පිංගතුනේ දැන් බෝධීන් වහන්සේ වඩම්මගෙන ඇවිල්ලා එදා ඔය අධිෂ්ඨාන සිහිකරද්දි අහසේ පෙළහර පාලා බෝධීන් වහන්සේ පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා පිහිටි තැන පිහිටිය. ඒ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් බලාගෙනින් ඇති ටික ටික පහලට ඇවිල්ල බෝධීන් වහන්සේ සම්පූර්ණය වලාකුලින් වැැහුණ. ඒ වෙලාවේ මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපිට දැන් විශේෂෙන් කළ යුතු දෙයක් නෑ. අපි සතියකින් මෙතනට එමු. සතියකින් ඇවිල් අපි බෝධීන් වහන්සේට අපි පූජාවක් පවත්තුම් බෝධි පූජාවක් කරමු. අපි දැන් පිටත් වෙලායන් වැස්ස වලාහක දෙවිවරු මේ වලාහක දෙවිවරුත් එක්ක එකතු වෙලා බෝධීන් වහන්සේට මේ භූමියේ පිහිටියට පස්සේ මේ මහ පොළොව මත බෝධීන් වහන්සේට පූජා පවත්වනවා. සතියක් දෙවියන් මේ භූමියේ ඒ පූජාවන් පවත්වනවා. ඒ භූමියම වලාකුලකින් වැහිලා වැසි ඇද හැලමින් දෙවියන් එක්ක පූජා පැවැත්වකින සතියක්. සතියකට පස්සේ මිහිදු මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග ඒ වගේම දේවානම් පේතිස් රජතුමා ඇතුරු රාජකීය පිරිසත් මේ හැමෝමත් එක්ක මෙතනට ආව. ඒ වෙනකොට ලංකාවෙන් ගොඩාක් නගරවල ඒ ප්‍රදේශවල රාජකීය ප්‍රාදේශීය පාලකවරු ප්‍රාදේශීය ඒ වෙනකොට හිටපු බොහොම ශේෂ්ඨ පාලකවරු උතුම් බොහෝ පිරිසක් බෝධීන් වහන්සේ වඩම්මන උත්සවයට තැන්පත් කරන දවසට මේ රාජකීය පින්කමට පැමිණිලා හිටිය. මේ හැමෝටම දැන් දින 7කට පස්සේ බෝධීන් වහන්සේ පිහිටවල දින 7කට පස්සේ හැමෝම පෙරහැරින් බෝධීන් වහන්සේට පූජා පවත්වන්න එතනට යනවා. හරි ආශ්චර්යමත් දෙයක් බෝධීන් වහන්සේගේ දැන් අර වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ පොළොව මත පිහිටලා බොහෝම ලස්සනට හැමෝටම බෝධීන් වහන්සේ දකින්න ලැබෙනවා. බෝපත් සාදුකාරදිදී මේ පිරිස පූජා පවත්වනකොට මිහිදු මහරහතන් වහන්සේ දැක්ක මේ බෝධියේ දක්ෂිණ සාකාවේ බෝ ඵල කීපයක් හටගෙන තියෙනවා. බෝ ගෙඩි බෝ ඵල පළවෙනියටම බෝ ඵලයක් මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී හස්තයට උන්වහන්සේ අධිෂ්ඨාන කළගත්තා. අරගෙන අධිෂ්ඨානයක් කරා ඒ බෝ ඵලය අතේ තියාගෙන අධිෂ්ඨාන කරලා දේවානම් පෙතිස්ස රජතුමාට දුන රජතුමනි මේ කටාරමේ රෝපණය කළ පස්වලින් වහන්න කිව. අර සියලු දෙනා බලාගෙන හිටිය මොකක්ද මේ වෙන්නේ. අර බෝ ඵලය කටාරමේ රෝපණය කළ පස්වලින් වහනවා සමගම පුංචි බෝ ඵලය 8ට බෙදිලා අතු දළු රිකිලි වැඩිලා පුංචි බෝ ඵල 8ක් හටගත්තා. බෝ පැල 8ක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පහළවීම. මේ පෙළහර අර බෝධීන් වහන්සේ පිහිටනකොටම රජතුමා මුළු ලංකා රාජ්‍යම පූජා කර. මේ පෙළහර දැකලත් ඊළඟ වතාවෙත් දෙවනි වතාවට ලංකා රාජ්‍ය බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලා මිහිදු මහරහතන් වහන්සේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ තවත් බෝඵල 4ක් දැක්ක. ඒ 4ත් එක වතාවෙම අර බෝඵල 4ත් අතට අරගෙන අධිෂ්ඨාන කළ රජතුමාට දුන්න රජතුමනි මේ බෝ පැල 4ත් බෝ ඇට අපිගේ බෝ ගෙඩි කියලා එතකොට මේ පස්වල රෝපණය කරන්න කියෝ. අර කලින් වගේම මේ බෝ ඵල 4ත් රෝපණය කරනවකොට එක ඵලය
අටට බෙදිලා 8 බැගින් 4 32ක් බලාගෙන ඉන්න ඇද්දි අතු දළු රිකිලි වැඩිලා බෝ පැල 32ක් හටගත්තා. ඒ තමයි දෙතිස් ඵල බෝධීන් වහන්සේලා. එතකොට පිංහතුනි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ පෙළහර පාමින් තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් ඵල බෝධීන් වහන්සේලා මේ ආශ්චර්යමත් විදිහට මේ භූමියේ අතු දළු රිකිලි වැටිලා අර පුංචි බෝ ඵල වලින් බෙදිලා හටගත්තේ. ඒ වෙලාවේ සියලු දෙනා පුදුමෙන් පුදුමයට පත් වුණා. මේ බෝධීන් වහන්සේලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ජයශ්‍රී මහා බෝධියේ පිහිට ආශිර්වාදය මුළු ලංකා භූමියටම පැතිරිලා යන විදිහට ඒ ප්‍රාදේශීය පාලකවරුන්ට ඒ ප්‍රදේශවලින් ආපු අයට රට පුරාම විහිදිලා යන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා සහ දෙතිස් ඵල බෝධීන් වහන්සේලා බෙදලා දුන්නා. තම තමන්ගේ ප්‍රදේශවලට වඩම්මගෙන ගිහිල්ලා බොහොම ගෞරවයෙන් ඒ ප්‍රදේශවල බෝධීන් වහන්සේලා රෝපණය කරලා පුද පූජා පවත්වන්න කියලා ඒ අය ලව්ව පිටත් කරලා ඇරිය. ඉතින් අද මේ වෙනකොට ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් ඵල බෝධීන් වහන්සේලා පිහිටලා රෝපණය කරපු තැන්වල ඒ බෝධීන් වහන්සේලාගෙන් කීප නමක් වැඩ ඉන්නවා. හැබැයි වැඩ ඉන්නෙත් එහි දෙවනි තුන්වෙනි පරම්පරාවෙන් හටගත්ත බෝධීන් වහන්සේලා. හැබැයි අදටත් අවුරුදු වලින් 2500 ගානකට වඩා පැරණි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ජයශ්‍රී මහා බෝධියේම දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ඒ ප්‍රමාණයෙන්ම විශාල වෙන්නෙත් නැතිව ඒ ප්‍රමාණයෙන්ම අනුරාධපුර මහමෙවුනා වූයේ අදටත් දකින්න තියෙනවා. ඔබ බලන්න මීට අවුරුදු 50කට 60කට 100කට පෙර පැරණි පින්තූර පැරණි සමහර තියෙන අවුරුදු 200කට පෙර පින්තූර නැති වුණත් ඇදපු ඡායාරූප ඒ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙච්ච කාලවල වැනි කාලවල මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන ඇඳපු පැරණි ඡායාරූප. එතකොට ඒවැ වුණත් අපිට බලපුවහම පේනවා මීට අවුරුදු 200කට කලින් ගත්තත් 300කට කලින් ගත්තත් මේ බෝධීන් වහන්සේ මේ ප්‍රමාණයෙන්ම නිදත් තිබිලා තියෙනවා. ඒ නිසා අදටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර මහමෙවුනා වූ භූමියේ අසිරිමත්ම පෙළහර පාමින් ඒ ප්‍රමාණයෙන් වැඩයින්. ඒ බෝධීන් වහන්සේගේ බෝ අංකුර වලින් අදටත් හටගෙන ලංකා භූමිය පුරා රෝපණය කරපු ඒ උතුම් බෝධීන් වහන්සේලාගේ අනෙක් ශාඛා බෝධීන් වහන්සේලා දිහා බලන්න. ඒ බෝධීන් වහන්සේලා සාමාන්‍ය අනිත් බෝධීන් වහන්සේලා වගේ අවුරුදු 50 60 70 වෙනකොට විශාල වෙලා ඒ අතු දළු රිකිලි ශාඛා දීරලා බෝධීන් වහන්සේලා අපවත් වෙනවා. නමුත් ඒ මුල් බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයෙන්ම වැඩයින්. ඒ නිසා ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ පිහිට විශේෂයෙන් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට වන්දනා කරන්න ශාරීරික ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ වැඩ සිටිය අස්ථි ධාතුන් වහන්සේලා. ඒවට කියනවා ශාරීරික සර්වඥ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ. ශාරීරික ධාතුන් වහන්සේලා. හැබැයි බුදුහාඳුරු ජීවමාන වැඩ ඉන්නකොට හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබා දීපු අවස්ථා තියෙනවා. හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා බොහෝ පිරිසකට ලබලා දීලා තියෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා ධර්මයේ හඳුන්වන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැටියට. ඒ ජීවත් වෙලා ඉන්නදි තමයි කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්නේ. හැබැයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ නැද්දි බුදුහාමුදුරු වෙනුවෙන් බුදුහාඳුරු හා සමානව පින්කරගන්න හිතාගෙන වැදුම් පිදුම් කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න. බුදුහාඳුරු වැඩ ඉන්නකොටම ඒ බුදුහාඳුරන්ගේ අවසරයේ මතම බුද්ධගයා වජිරාසන බෝධියේ බෝ අංකුරයක් ශාඛාවක් නෙමෙයි. බෝ ඵලයක් අරගෙන ඇවිල්ලා රෝපණය කරලා අදටත් දඹදිව ජේතවන පුණ්‍ය භූමියේ ආනන්ද බෝධීන් වහන්සේ හැටියට ඒ බෝධීන් වහන්සේ වැඩයින්. එහෙමනම් අපට පේනවා පින්වතුනි ඒ බෝධීන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ අවසරේ ලැබිලා තියෙන දැස් කෙනෙක් හිතන්න පුළුවන් මේ ගස් වලට වඳිනවා ඕවට වැඳලා හරියනවද
පිංහතුනේ අපේ චේතනාව තුළයි පින රැස්වෙන්නේ. අපි බුදු පිළිමයකට වඳනකොට මේ ගහක් මේ ගලකට නේද මැටි ගොඩකට නේද කියලා හිතුවෝත් ඒ අපේ චේතනාව තියෙන ප්‍රශ්නයක්. හැබැයි අපි වඳින්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකරගේ ධර්මය දන්න නැති කෙනෙකුට නුවණ නැති කෙනෙකුට සද්ධාව නැති කෙනෙකුට හිතෙන්ට පුළුවන් මේ මිනිසුන්ට පිස්සු මේක මිත්‍යා දෘෂ්ටිය මේ ගස්වලට වඳිනවා ගල්වලට වඳිනවා මොනවද මේ එහෙම හිතෙන්ට පුළුව. හැබැයි යාලා දන්නේ නෑ පින රැස්වෙන්නේ චේතනාව තුළ. අපි ගලක් වෙන්න පුළුවන් හැබැයි ඒ ගලෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරුව නිර්මාණය කරාට පස්සේ වන්දනා කළ පින් රැස් කරගන්න සුදුසු ප්‍රතිමා වහන්ස් ධාත් අපි ඒව ධාතුන් වහන්සේලා හැටියට ධාතුන් වහන්සේලා කියන්නේ ශරීරයේ තියෙන අස්තිධාතුන් වහන්සේලාම විතරක් නෙමේ. ශාරීරික ධාතු පාරිභෝගික ධාතු උද්දේශික ධාතු. උද්දේශික ධාතු හැටියට හඳුන්වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. අපි හිතම නිකන් ගලක් තියෙනවා. කෙනෙක් මේ ගලේ නිර්මාණය කරනවා සිරිපා සටහන. උද්දේශික ධාතුන් වහන්සේ නමක් හැටියට වන්දනා කරන්න සුදුසුයි. උද්දේශිකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මැටිගොඩ අපි මැටිවලට වඳින්නේ. හැබැයි මැටිවලින් අපි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය තොට අපි දන්නවා මේ බුදු හාමුදුරන්ගේ පිළිමය අන්න උද්දේශික ප්‍රතිමා වහන්සේ නම. හැබැයි අපි ගඩොල් නිකන් ගඩොල් ගොඩවල් දැකලා ගඩොල්ලට වඳින්න ෑන මිනිස්සු. හැබැයි මේ ගඩොලෙන් අපි හදනවා චෛත්‍යය. ඒ චෛත්‍යය තුළ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හරි එක්ක බුදු හාන්දුරුව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා හරි ශාරීරික පාරිභෝගික උද්දේශික ඔය ත්‍රිවිධ පූජනීය ධාතුන් වහන්සේලාම තැන්පත් කළ චෛත්‍ය හදන්න පුළුව. එතකොට ඒ චෛත්‍ය වන්දනා කරන්න සුදුසුයි. ඒ නිසා පිංහතුනී බුදු හාමුදුරුව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ දැන් කෙනෙකුට අදත් බුදු හාමුදුරුව වෙනුවෙන් චෛත්‍යයක් වැඳලා බෝධීන් වහන්සේට වන්දනා කළ බෝධි පූජාවක් තියලා බුදු කෙනෙකුට පූජා පැවැත්තුව වගේ පින් කරගන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාව සඳහන් වෙනවා මේ විදිහට. තිට්ටන්තේ නිබ්බුතේ චාපී සමේ චිත්තේ සමේ පලං. චේතෝ පනීදි හේතුහි සත්තා ගච්චන්ති සුග්ගති. තිට්ටන්තේ ගැන බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිනකොට. යමෙක් බුදුහාන්දුරුව වෙනුවෙන් තැන් බුදුහාන්දුරුව වැඩ ඉන්න කාලෙ කවරු හරි බුදුහාන්දුරුව වෙනුවෙන්ම ගිහිල බුදුහාන්දුරන්ටම දානි පූජ කරන. බුදුරජාණන් වහන්සේටම ගිලම් පස පූජ කරන බුදුහාන්දුරන්ගේ සිරිපතුල් අභියස වන්දනා කරන. එතකොට බුදුහාන්දුරන්ට දානි පූජ කරලා වැඳලා ගිලම් පස පූජ කළ බුදුහාන්දුරන්ට වැඳල යම් පිනක් කරගන්නවාද. නිබ්බුතේ චාපි බුදුහාන්දුරුව පිරිනිවන් පෑවට පස්සේ. බුදුහාන්දුරුව වෙනුවෙන් ධාතුන් වහන්සේලාට හරි බෝධීන් වහන්සේලාට හරි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හරි මේ කියන ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් අපි වන්දනා කරන. අපි බුද්ධ පූජාවතින බෝධීන් වහන්සේ ළඟ ගිලම් පස පූජ කරන. කිරියාහාර පූජ කරන බුද්ධ පූජාව පූජා කරන. හැබැයි අපි ඒ පූජ කරනකොට අපේ චේතනාව තියෙන්නේ බුදු හාන්දුරෝ දෙසා පූජා කරන බුදුරජාණන් වහන්සේට පූජා කරන. එතකොට එයාගේ චේතනාව ජියවමාන බුදුහාන්දුරුව වැඩඉන්න කාලි කෙනෙක් බුදුහාන්දුරන්ට පූජ කරනවා කියලා පූජා කරපු චේතනාවමන බෝධීන් වහන්සේට බුද්ධ පූජාව තියනකොට බෝධීන් වහන්සේට වඳිනකොට චෛත්‍යයක් වඳිනකොට බුද්ධ ප්‍රතිමාවක් වඳිනකොට එයාගේ චේතනාවත් ජියවමාන බුදු කෙනෙකුට වන්දනා කරන කෙනෙකුට එදා තිබිච්ච චේතනාවා සමානනං සමේ චිත්තේ සමේ පලං. එයාගේ හිත සමානනං සමාන විපාකයාට ලබන්න පුළුවන් කිය. ඒමනම් මතකතියාගන්න බුදුහාන්දුරුව වැඩ සිටිද්දි බුදුහාන්දුරුවන්ට වඳුම් පුදුම් කළ යම් පිනක් රැස් කරාද. බුදුහාන්දුරුව පිරිනිවන් පෑවත් බුදු කෙනෙකුට වන්දනා කරනවා කියන චේතනාවෙන්නම් ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න. ඒ ධාතු තැන්පත් චෛත්‍යයකට අපි වැඳුම් පිදුම් කරන්න. බෝධීන් වහන්සේලාට වන්දනා කරන්න බෝධි පූජාවක් තියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට වන්දනා කරන්න. ජීවමාන බුදුහාන්දුරන්ට වන්දනා කරගන්නවා වගේම පින් රැස් කරගන්න පුළුව. මතකතියාගන්න පින රැස්වෙන්නේ චේතනාව තුළ. චේතනාහම් භික්කවේ කම්මං වදයි මහන්නේ චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා මිනිස්සු කර්ම රැස් කරනවා කායේන කයෙන් වාචාය වචනෙන් මනසේ. අපේ සිතකයි වචනය කෙන තුන්දොරීම චේතනා පහල කරලා මිනිස්සුන්ට කර්ම රැස් කරන්න පුළුව. ඒ නිසා පිංහතුනේ ඔබේ ජීවිතය තුළ අපි ගොඩාක් වාසනාවන්ත අපිට ගොඩක් ප්‍රශ්න ඇති. අද ලෝකෙ දිහාගත්තාහම් වසංගත රෝග විපත් මිනිස්සුන්ට ජීවත්තෙන් අමාරු කාලයක් රටේ ප්‍රශ්න
ගොඩා පවුල්වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න අධ්‍ය ගොඩාක් ප්‍රශ්න ඇති ලෙඩ රෝග කරදර විපත්. හැබැයි ලෝකෙ කාටවත්න නැති වටිනාම පූජනීයමදේ අපිට ලැබිල තියෙන. අපිට සද්ධාව ඇති කරගන්න බුදු කෙනෙක් ගැන සද්ධාව ඇති කරගන්න ලැබුණ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර අපිට අහන්න ලැබුණ ධර්මය ගැන හිත පහදවා ගන්න ලැබුණ. මාර්ගපල්ලාබී ශ්‍රාවක සංඝයා ගැන නිතර අහන්න ලැබෙනවා සද්ධාව ඇති කරගන්න ලැබෙන. ඒ වගේම අපිට කොච්චරනං රුවන්වැලි මහාසෑය අටමස්ථාන සොලොස් මස්ථාන ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය කොච්චර නම් මේ වෙනකොට ලංකා භූමිය තුළ වැඩඉන්නවා. ඒ වගේ මහරහතන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙන චෛත්‍ය කොච්චර අලුතෙන් සෑයවල් චෛත්‍යය නිතර මිනිස්සු සද්ධාවෙන් බුදුගුණ සිහිකරගෙන ලෝක ඉදි කරනවා. ඒ නිසා අපි බොහෝම වාසනාවන්ත කාලයක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට ගොඩාක් පින් කරගන්න අවස්ථාව ලැබිලා තියෙන. ඒ නිසා පිංහතුනේ නිතර බුදුගුණ හිතන් ඔබට ඒ භූමියයට ගිහිල්ල වන්දනා කරගන්න ලැබෙනවන ජීවිතය විශාල පෙන. සමහර වෙලාවට ඔබට යන්න බැරි වුණත් අපි හිතම ඔබ විදේශ රටක ඉන්න කෙනෙ. සමට ලංකාවම ඉන්නවා කියලා හිතම එක්කොර ලෙඩ දුක් හැදිලා එක තැන් වෙලා යාගන්න බෑ රෝධපුටුවක. හැබැයි ඔබ ඉන්න තැන ඉඳං හරි නිතර බුදුගුණ සිහි කළ වන්දනා කරන්න. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ සිහි කළ ඒ දිසාවට හැරිලා හිතෙන් වන්දනා කරන්න. නිතර තුනුරුවන් ගැන සිහි කරලා වන්දනා කරන්න. අපේ ජීවිතේ පින් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි සද්ධාව කියලා කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට තියෙන වටිනාමදේ. සද්ධා දනං ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනය තමයි සද්ධාව. සද්ධාවෙන් ඔබ ධනවතෙක් බවට පත්වේ. සේක බලයක් ධර්මාවබෝධය කරායන ශ්‍රාවකය තුළ ඇතිකර ගත යුතු පළවෙනිම සේක බලය සද්ධාව. ඒ සද්ධාව නැමති සේක බලය ජීවිතය තුළ ඇතිකරගන්න ඔබ දක්ෂවේ. ඊළඟට පිංහතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ පුළුවන් තරන් සද්ධහා සීල සුත්ත තියාග ප්‍රඥාදී ගුණධර්ම වඩාගත් බුදුහාන්දුරු පෙන්නුවේ ආර්ය ශ්‍රාවකයාගේ ධනේ සත්ත ආර්ය ධනේ සද්ධහා දන සද්ධාව ඉන්ද්‍රිය ධර්මය තමන්ගේ ජීවිතය ඉන්ද්‍රියක් පංච ඉන්ද්‍රිය ධර්ම අතර පළවෙනි මේක සද්ධහා ඉන්ද්‍රී පංච බල ධර්මගත්තත් පළවෙනි මේක සද්ධහා බලං බුදුහාන්දුරු පෙන්වා මහනෙනේ මයි සද්ධහා මත්තම් පේම මත්තා. බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක්ගේ හදවතයේ සද්ධහා මාත්‍රයක් ඉපදුනත්. ප්‍රේම මාත්‍රයක් ඇති වුණත් සබ්බේතයේ සග්ග පරායනයේ සියලු දෙනා සුගති පරායන වෙනවා කියලා. ඉති ඒ නිසා එවැනි උතුම් ධර්මයක් එවැනි වටිනා ධර්මයක් මේ බුද්ධ ශාසනය තුළ ලැබිච්ච උරුම වෙච්ච පිරිසක් අපි. ඉති ඒ නිසා අපිට ලෝකෙ හදන්න බෑ ලෝකෙ වෙනස් කරන්නත් බෑ. ලෝකේ අපිට පේනවා බුදුහාන්දුරු බුදු ඇසින් දැක්ක චක්‍රවර්ති සීහනාද සූත්‍ර ඉදිහා ගත්තහම අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිත්‍යා දෘෂ්ටිය වේගෙන් ලෝකෙ බලවත් වෙලා. මිනිස්සු ආයුෂේ පිරිහෙනවා ලෙඩරෝගවලට ගොදුරු වෙනවා විපත් වැඩි වෙනවා ලෝකෙ මිනිස්සු විනාසේ කරායන යුගයක්. මේ මිනිස් ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට ලං වෙනකොට. මෘග සංඥා පහළ වෙලා මුර්ගසම් වරසා වැහැලා අන්තක් කල්ප විනාසයක් වෙනවා. ඒ පැත්තට මේ ලෝකයන්. හැබැයි අපිට ලෝකයේ වෙනස් කරන්න බැරිවුණාට අපිට තාම සිහිය නුවන වීරිය යොදෝල අපේ ජීවිතයේ ධර්මය තුළින් රැකගන්න පුළුව. ඒ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මානුකුල ඔබේ ජීවිතයේ ධර්මය තුළ පිහිටල ආරක්ෂා කරගෙන ඔබ හැම දෙනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ උතුම් ධර්මශ්‍රවනයෙන් අප රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් සැලසේවා. විශේෂෙන් අද ධර්මදේශනාවේ මේ පුන් පොහෝ දවසේ මේ ධර්මදේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දෙනියේ පදිංචි දැනට ඊශ්‍රායිලයේ සේවයේ නියුතු මල්ලිකා හෙට්ටිය ආරච්චි මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධානම අරමුණ බවට පත්වෙන්නේ ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දෙනියේ විසූ මීට වසරකට පෙර 2020 ජනවාරි පළමුවෙනිදා පරලෝ සැපත් නිමල් චන්ද්‍රසිරි මහත්මාට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණක්. ඒ වගේම ජනවාරි මස 18 වෙනි දින උපන්දිනයේ සමරන රුහෙලි රුවෙත්මා දියනියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම ආශිර්වාද කිරීමත් වර්ග පරම්පරාගත
මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණක්. ඉතින් එහෙමනම් වසරකට පෙර මිය පරලොව ගිය නිමල් චන්ද්‍රසිරි මහත්මයා ප්‍රධාන සියලු ඥාතීන් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. බණහන ඔබ හැමදෙනාමත් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීනුත් සාදුකාර දීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් පවුලේ සුජීවත්ව ඉන්න හැමදෙනාමත් විශේෂයෙන් අද දායකත්වයේ දරූ මල්ලිකා හෙට්ටිආරච්චි මහත්මිය, ඒ වගේම 18 වෙනි උපන් දිනය සමරන රෙහෙලි රුවෙත්මා, ඒ දියණිය ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න ඥාති හිත මිත්‍ර ආදී හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා, දීර්ඝායු සම්පන්නිය සැලසේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනයත් ධර්මදේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා ඒ පින්වතුන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් බණ ඇසූ ඔබ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ මීට වසරකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ පරකන්දිනියේ විසූ පරලෝසපත් නිමල් චන්ද්‍රසිරි මහතාට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලැබූ සුමధుර ධර්මදේශනාවයි. අද දේශකයාණන් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි.